වාඩුවැලිවිටිය දකුණ ධර්මරාජ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ নমස්කාර පූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම උන්වහන්සේලාගේ අවසරය ලබා ගන්නවා. ඒ වගේම සිල් සමාදන් වී සිටින සියලුම උපාසක උපාසිකාවන් කාරුණිකව සිහිපත් කරනවා. මේ අවස්ථාවට මාව සම්බන්ධ කළ වාඩුවැලිවිටිය සර්වෝදය සමිතියේ ගරු සභාපතිතුමිය සුමනාවති විජේනායක මැතිණිය කාරුණිකව සිහිපත් කරනවා. ඉතින් අද මේ උතුම් පොහොය දවසේ මා බලාපොරොත්තු වෙනවා ඔබත් එක්කලා යම් ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න පැයක පමණ කාලයක්. මෙම විහාරස්ථානයට අවස්ථා කීපයක මා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ නුහුරු අය නෙවෙයි. ඉතින් මේ වගේ මේ ව්‍යසනයෙන් යුක්ත කාලයකත් මෙවැනි පිරිසක් සිල් සමාදන් වී සිටීම අතිශය වැදගත්. දැන් අද මේ 2021 වර්ෂයේ දෙවැනි පෝය නවම් පෝය විශේෂ වැදගත්කම් රාශියකින් යුක්ත පෝයක්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හල පෝය. ඒ කියන්නේ සියලු දෙනාම නැති වෙනවා කියන ඒ පණිවිඩය ලබා දුන්නු පෝය. ඒ නිසා අපිටත් අපි හැමෝම සදාකල්ම ජීවත් වෙන අය නෙවෙයි. අපේ ජීවිතයෙන් ටික කාලෙකින් සමුගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතු කාලයක්. අද සිල් සමාදන් වීම තුලින් ඔබ සියලු දෙනාටම උපාසක කියන තනතුර ලැබිලා තියෙනවා. අපි උපාසක උපාසිකා කිව්වට උපාසක කියන වචනය ඇතුලේ මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ඉන්නවා. කියන්නේ සාමාන්‍ය වශයෙන් උපාසක කියන වචනේ අපි හැමතෙම ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ උපාසකෙක් වෙච්චහම රකින්න ඕනේ කාරණා ටිකකුත් තියෙනවා. අත්හරින්න ඕනේ කාරණා ටිකකුත් තියෙනවා. ඒ නිසා මම ඔබට බලාපොරොත්තු වෙනවා අද දවසේ කියලා දෙන්න මේ ලබාගත් තනතුර නැත්තම් උපාසක කියන ඒ తত্ত্বය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා. උපාසක අපරිහානී සූත්‍රය කියලා. ඒ ආශ්‍රයෙන් ඔබට කාරණා ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ උපාසක කියන වචනය අපි අර්ථය පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අකුරු 4කින් හැදිලා තියෙන්නේ. උයන්න, පායන්න, සයන්න, කයන්න. එතකොට මේ අකුරු 4 විශේෂ විග්‍රහයක් තියෙනවා අකුරෙන් අකුර. උපාසකයෙක් කියන්නේ කවුද කියන එක මේ වචන 4 ඇතුලේ බොහොම ලස්සනට සඳහන් වෙනවා. උයන්නෙන් සඳහන් වෙනවා උට්ටාන වීරියෙන් යුතුව. එතකොට උපාසකයෙක් තුල තියෙන්න ඕන ප්‍රධාන කාරණේ උට්ටාන වීරිය. වීරියක් නැතුව මොනවත් කරන්න බෑ. ඒ වගේම පායන්නෙන් සඳහන් වෙනවා පාපයන්ගෙන් මිදුණු නැත්තම් මිදී කියන අර්ථය. එතකොට උපාසකයා ළඟ ඒකක් තියෙන්න ඕනේ. පාපයන්ගෙන් අයින් වෙන්නට ඕනේ, මිදෙන්නට ඕනේ. ඒවා කළොත් එයා උපාසක වෙන්නේ නැහැ. ඊළඟට සයන්නෙන් සඳහන් කරනවා සත්‍ය අවබෝධයේ පිණිස. කියන්නේ උපාසකයා වැඩ කරන්න ඕනේ යම් සත්‍යයක් අවබෝධ කරගන්න. සත්‍ය කිව්වේ මොකද්ද? මේ ලෝකයේ තියෙන එකම සත්‍ය ධර්මයයි. ධර්මය තමයි සත්‍ය. එයින් අදහස් වෙන්නේ අනිත්‍ය අසත්‍යයි කියලා. මේක වෙනස් නොවනම සත්‍යයක්. සැබෑම සත්‍යයක්. බුදුහාඳුරුව අවබෝධ කරගත්ත ධර්මය සැබෑම සත්‍යයක්.
ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අලුතෙන් කෑලි එකතු කරන්නවත් නැහැ, අයින් කරන්නවත් නැහැ. ඒක ඒ විදිහමයි. එදා දේශනා කරපු එක අදටත් ගැලපෙනවා. අකාලිකයි කියලා කිව්වේ ඒකයි. ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත, නැත්තම් සත්‍ය. අන්නේ සත්‍ය අවබෝධ කරගන්න තමයි උපාසකයා කටයුතු කරන්න ඕනේ. එතකොට සයන්නේ මොකද්ද කියන්නේ? සත්‍ය අවබෝධයේ පිණිස. කයන්ෙන් සඳහන් කරනවා කල යුතු දේ මනාව කිරීම. ඒ කියන්නේ උපාසකයාට කරන්න ඕන දේවලුත් තියෙනවා, එපා දේවලුත් තියෙනවා. එතකොට නියම උපාසකයා නම් කල යුතු දේ තමයි කරන්නේ. එතකොට දැන් අපි බලමු උපාසකයා කියන්නේ කවුද කියලා. උට්ටාන වීරියෙන් යුතුව පාපයන්ගෙන් මිදී සත්‍ය අවබෝධයේ පිණිස කල යුතු කාර්ය කරන කෙනා උපාසකයා. දැන් ලේසි පාසු නැහැනේ, තනතුරේ ටිකක් බැරෑරුම්. නිකන් අපි පොයට ඇවිල්ලා සිල් සුදු පාටට ඇඳගෙන සිල් රෙද්දක් පොරවගෙන ඉතින් වාඩි වෙලා අර වෙනදට වඩා පොඩ්ඩක් සංයමයෙන් යුතුව කෑම ටික අරගෙන දානයක ස්වරූපයෙන් ඉතින් මේ පොඩ්ඩක් සම්බර වෙලා ගතින් සිතින් හිටියටම උපාසකයෙක් වෙන්නේ නැහැ. ඉන් එහා ගිය කාරණා ටිකක් මේ වචන හතර ඇතුලේ තියෙනවා. උට්ටාන වීරිය, පාපයන්ගෙන් මිදීම, සත්‍ය අවබෝධයේ පිණිස, ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන්න ඕනේ කාර්යයන් ටික කිරීම. එතකොට මේ පුජ්‍යලයා තමයි උපාසකයා. මේ උපාසක කියන වචනය මේක ක්‍රියාපදයක් විදිහට සඳහන් වෙනවා. උපාසක කියන වචනේ ඇතුලේ තියෙනවා පොඩි අර්ථයක්, උපාසනය කරනවායි කියලා. උපාසනය කරනවා කියන්නේ මොකක්ද? තේරෙන කෙනෙක් කියන්නේ උපාසනය කරනවා. දන්නේ? ඇසුරු කරනවා. උපාසනය කරනවා කියන එකේ අර්ථය ඇසුරු කරනවා. එතකොට උපාසකයාගේ තියෙන්න ඕන ඇසුරක්, ආශ්‍රයක්. කාවද ආශ්‍රය කරන්නේ? උපාසකයෙක් ආශ්‍රය කරන්නේ කවුද? කල්යාණ මිත්‍රයොත් ආශ්‍රය කරන්න ඕනේ. ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ආශ්‍රය කළ යුතු කොටස් තුනක් තියෙනවා. තෙරුවන්, බුදුන්, දහම්, සංඝුන්. මේ තෙරුවන් ඇසුරු කිරීම තමයි අර උපාසනය කරනවා කියන එකේ අර්ථය. එතකොට උපාසකයා ආශ්‍රය කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය, ඒ ධර්ම මගේ යන මහා සංඝ රත්නය. තෙරුවන්. එහෙම ආශ්‍රය කරන කෙනා උපාසකෙක් කියලා සඳහන් වෙනවා. එහෙම කෙනා ඒ විදිහට හරියට කටයුතු කළොත් බුදුහාඳුරෝ සඳහන් කරනවා එයා උපාසක රත්නයක් කියලා. රත්නය කියන්නේ මොකේද? රත්නය කිව්වේ? රත්නය කියන්නේ මොකේද? දන්නේ? රත්නය කියන්නේ මණිකට. මණික්. දැන් සංඝ රත්නය කියන්නේ ඒ අපිට තියෙන මේ වගේ වටිනාම වස්තුන් තුනක්නේ බුදුන් දහම් සංඝුන් කියන්නේ. ත්‍රිවිධ රත්නය. රත්නය කියලා කියන්නේ මණික. රත්නය කිව්වේ. එතකොට උපාසක රත්නය කියන්නේ උපාසකයා හරියට මණිකක් වගේ. මණිකේ ස්වභාවය කොහොමද? මණික් ගලක ස්වභාවය කොහොමද? ඕනම තැනක තිබ්බහම කැපිලා පේනවා. නේද? දැන් අපි ගල් ගොඩක් උඩට දානවා මණික් ගලකුත්. දැන් අනිත් ගල් ඔක්කොම එක සමාන විදිහට තියෙනවා. නමුත් එයින් විශේෂ වෙලා දිලිසිලා හෝ පේනවා මණික. බැබලෙනවා. එහෙමනම් උපාසකයා කියන කෙනත් ඕනම මිනිස්සු කණ්ඩායමක් අතර ඉන්නකොට එයාගේ විශේෂත්වය තියෙන්න ඕනේ. එයා අර මණික වගේ ඉතින් බබලනවා කියලා එහෙම 아무තු රස්නයක් එයාගෙන් එහෙම විහිදෙන්නේ නැහැ. නමුත් එයාගේ වෙනසක් තියෙන්න ඕනේ.
එයා පෙනෙන්න ඕනේ මේ ඒ කණ්ඩායම අතරේ මෙන්න මේ කෙනා මෙහෙම කෙනෙක් කියලා එයාගේ විශේෂත්වය පෙනෙන්න ඕනේ. ඒකයි උපාසක රත්න කිව්වේ. එතකොට ඔබ කැමති දැන් එහෙම වෙන්න කැමතිනේ? උපාසක රත්න වෙන්න. හැබැයි බුදුහාඳුරෝ නැවත සඳහන් කරනවා ඊට පරිබාහිරව කටයුතු කළොත් මේ උපාසකයා අර රත්න වගේම උපාසක චණ්ඩාල බවට පත් වෙනවායි කියලා. හරි? උපාසක චණ්ඩාලයාගේ ස්වභාවය මොකද්ද? අර කියපු කාරණා ඔක්කොම අනිත් පැත්ත ගහන කෙනා. නේද? දැන් වැඩි හරියක් ඉන්නේ අපිට උපාසක රත්නද උපාසක චණ්ඩාලද? අපි දන්න හැටියට චණ්ඩාලයෝ තමයි හුඟක් ඉන්නේ නේ. එහෙනම් අපිට ඕන රත්න බවට පත් වෙන්න. මම මේ කියන්නේ මේ වචන පාවිච්චි කරන්නේ බුදුහාඳුරන්ගේ දේශනාවට අනුකූලයි ඈ. උපාසක චණ්ඩාල සූත්‍රයක්ත් තියෙනවා. උපාසක චණ්ඩාල. එතකොට දැන් මේ උපාසක කියන වචනයට සැබෑ අර්ථ දැක්වුවොත් එයා උපාසක රත්නයක් බවට පත් වෙනවා. දැන් මම කියන්නම් උපාසකේ ළඟ අයින් කරන්න ඕනේ ඒවා ඉස්සෙල්ලා. අපරිහානීය ධර්ම කාරණා වෙනම කියන්නම් ඊට කලින් කියන්නම් උපාසකයා ළඟින් අයින් කරන්න ඕනේ ඒවා මොනවද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. අපි දැන් අවුරුදු කාලේ කිට්ටු වෙනකොට අපි ගෙවල් පිරිසිදු කරනවා. නේද? එතකොට ඒ ගෙවල් පිරිසිදු කරනකොට ඔබට පේනවා ඔබට දැනෙනවා දැන් මෙන්න මේ ටික අයින් කරන්න ඕනේ. මේ ටික අයින් කරලා මේ තියාගත යුතු දේවල් තියාගන්න ඕනේ. අලුතෙන් යමක් ගෙනල්ලා දාන්න ඕනේ කියලා අනවශ්‍ය දේවල් ටික ඔක්කොම අයින් කරනවා. අනවශ්‍ය දේවල් අයින් කරනකොට අවශ්‍ය දේ ඉතුරු වෙනවා. අවශ්‍ය දේ ඉතුරු වෙනකොට අවශ්‍යතාවය වැඩිත් වෙනවා. අලුත් දේවල් වලට අවශ්‍යතාවය ඇති වෙනවා. එතකොට අවශ්‍ය දේවල් ගෙනල්ලා දාගන්නත් ජෙදර ඉඩ තියෙනවා. ඒ නිසා දැන් උපාසකයා කියන කෙනාත් එයාගේ අපි 100% උපාසක නෙමෙයි ඈ. මේ දැන් මේ අපි කවුරු මමත් එක්කම 100% අපි ඔක්කොම උපාසකයෝ නෙවෙයි. අපි නිකන් මේ සාමාන්‍යයෙන් අපි අර උපාසකත්වයේ පෙන්නගෙන ඉන්නවා. නමුත් ඇතුලේ තියෙනවා අපි ළඟ පොඩි කුණු තට්ටු. ඒවා තමයි දැන් මේ බැහැර කරගන්න ඕනේ. එතකොට තමයි රත්න බවට පත් වෙන්නේ. චණ්ඩාල ස්වරූපයේ ලක්ෂණ තියෙනවා අපි ගාව. මම මේ කියන්නේ මමත් එක්කමයි. අපි ඔක්කොටම. එතකොට උපාසකයා ළඟ ඔන්න අයින් කරගන්න ඕනේ කියනවා. දැන් සමහරු ගාව තියෙනවානේ මේ ශ්‍රද්ධාව කියන උපාසකයා ගාව ශ්‍රද්ධාව කියන එක පිරීලා ඉතිරිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ නියම ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙන්න ඕනේ උපාසකයා. නියම සැබෑ උපාසකයා. ශ්‍රද්ධාවන්තයෙක්. එතකොට ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නම බෑ. ඒකට කියනවා අපි මොන ශ්‍රද්ධාවද? ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ කළු ගලක් වගේ. සෙලවෙන්න බෑ. කළු ගලක් සුලගක් ආවට සෙලවෙනවද? නෑ. හැබැයි සුලං හමන්න නැතුව තියනවද? නෑ සුලං හමනවා. නේද? බාහිර බලපෑම් තියෙනවා. නමුත් කළු ගල හෙල්ලෙන්නේ නෑ. අන්න ශ්‍රද්ධාවන්තයාත් මොන බාහිර බලවේගාවක් එයා වෙනස් වෙන්නේ නෑ. එහෙනම් එයා කළු ගලක් වගේ. එයාලට කියනවා ආකාරවතී ශ්‍රද්ධාවන්තයෝ කියලා. හරිද? හැබැයි පොඩි දේවල් වලට වෙනස් වෙනවා නම් ශ්‍රද්ධාවක් තියෙනව නැත්තේත් නෑ. නමුත් වෙන දේවල් වලටත් යනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව පොඩ්ඩක් දුර්වලයි නේද? නේද? කළු ගල හෙලවෙන්නේ නැත්තම් ටිකක් හෙලවෙනව නම් ඒක කළු ගලක් වෙන්න බෑනේ. නේද? ඒක හරියට කෙහෙල් පඬරලක් වගේ. අමූලිකා ශ්‍රද්ධාවන්තයෝ කියනවා. හරිද? එතකොට දැන් ඔබට බෑ මේ අමූලිකා වෙන්න. ආකාරවතී වෙන්න ඕනේ. කළු ගලක් වගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. කෙහෙල් පඬරල් වගේ තියෙන්න බෑ. කෙහෙල් පඬරල් වගේ තිබ්බොත් පොඩි සුළඟටත් ඒක සෙලවෙනවා. වෙනත් වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාව කියන උපාසකයාගේ ශ්‍රද්ධාව කියන එක බොහොම තදින් තියෙන්නට ඕනේ. සමහරු ගාව තියෙනවා
භක්තිය කියලා එකක්. දැන් ඔබ ගාව භක්තිය තියනවද? ඈ? භක්තිය තියෙන්න විදිහක් නැහැ. දැන් අපි භක්තියක් තියනව නේද? දැන් කතරගම එහෙම ගියාම හරි භක්තිවන්ත අර පූජා වට්ටිය අරගෙන ගිහිල්ලා තියනව නේද? එතන තියෙන්නේ භක්තිය. භක්තිය තියෙනවා නම් ඒ මිනිහගේ බියක් තියෙනවා. භක්තිය ඇති වෙන්නේ බය නිසා. ඒ වගේ තැන්වල ගිහිල්ලා එහෙම වට්ටි තියන්නේ භක්තිවන්තව බය නිසා. ශ්‍රද්ධාවන්තයා එහෙම වෙන්න බෑ. එයා බය නැහැ. ශ්‍රද්ධාවන්තයා බය නැහැ. එයා භක්තිය කියන වචනේ අයින් කරලා ශ්‍රද්ධාව කියන එක උඩට ගන්නවා. දැන් අපි ළඟ ශ්‍රද්ධාවක් තියෙද්දි නේද භක්තියට යන්නේ අපි? අපි යන්නේ නැද්ද? යනවා. ඇයි? එහෙනම් අපි ඔරිජිනල් අර සාමාන්‍ය වචනෙන් කියනවනම් නියම ඔරිජිනල්ම ශ්‍රද්ධාවන්තයෝ නෙවෙයි. පොඩ්ඩක් ඒක ඇතුලේ භක්තිය තියෙන කෑල්ලකුත් බය ගතියකුත් තියෙනවා. ඔය බුදුහාමුදුරුවෝ කිව්වට ඕක හරියන්නේ මෙතෙන්ට ගියාම මේක හරියනවා කියලා භක්තිවන්තව යනවා. එහෙනම් ශ්‍රද්ධාවන්තයා එහෙම වෙන්න බෑ. උපාසකයා එහෙම වෙන්න බෑ. ඒක අයින් කරන්න ඕන. ඊළඟට උපාසකයා ගාව තියෙනවා නම් එයා ඇසුරු කරන අනවශ්‍ය පුජ්‍යලයෝ ඉන්නවා නම් ඒ කියන්නේ පාප මිත්‍රයෝ ඉන්නවා නම් එයා ඒගොල්ලෝ බැහැර කරන්න ඕන. බැහැර කරනවායි කියලා කියන්නේ එයා අයින්ම කරලා දානවා කියන එක නෙවෙයි. දැන් අපි හිතමුකෝ අපේ ගමේ ඉන්න ගමේ දලවිත් මම උදාහරණයක් කියන්නේ ගමේ ඉන්නවා පවුල් 100ක් කියන්නකෝ. පවුල් 100න් පවුල් අපි හිතමුකෝ 50ක් විතරම මේ කල්යාණ මිත්‍රයෝ නෙමෙයි කියලා පාප මිත්‍රයෝ කියලා. දැන් මේ පවුල් 50ම අපි අයින් කරලා දානවද? නෑ. ඒ 50 ඕනේ නැද්ද? ඕනේ නැද්ද? ඕනේ. ඕනයි නෝනේ. මෙන්න මෙහෙම සඳහනක් වෙනවා. අපි නරකයි කියලා කවුරු හරි මිනිහෙක් අයින් කරලා දාන මිනිහා ගාවක් තියනවලු හොඳ දේවල්. එයා ගාව එයා ඒක වඩලා දියුණු කරගෙන ගියොත් බුදු වෙන්නට තරම් හොඳ බෝධි චිත්තයක් එයා ගාව තියනවලු. මේ නරකයි කියලා අයින්ම කරලා දාන මිනිහා ගාව. ඉතින් ඒ මිනිහා ගාවත් ඒවා තියනවා නම් ඊට වඩා තියෙන්න ඕනේ නේද නියම උපාසකයා නියම ශ්‍රද්ධාවන්තයා ළඟ තියෙන්න ඕනේ. එතකොට එයා ඒගොල්ලෝ ආශ්‍රය කරන්න ඕනේ අතාරින්නේ නැහැ. ආශ්‍රය කරන්න ඕනේ කොහොමද? අර පරණ කියමනක් තියෙනවා. මොකද්ද? අම්මලා එහෙම කියන ඔය දුවලට හරි පුතාලට හරි පුතේ උඹලා මේ ඔය අහවල්ලු ආශ්‍රය කළාට කමක් නැහැ. හැබැයි මොකද්ද? හැබැයි ඊළඟ වචනේ මං අහන්නේ අතේ දුරින්. හරිද? එහෙනම් ඒ කියන්නේ ආශ්‍රය කරන්න එපාද? නෑ. එයා ආශ්‍රය කළාට කමක් නෑ. දැනගෙන කියන්නේ ලම්ම කරගන්න බෑ. අතේ දුරින්. ওই වචන නිකම් පාවිච්චි කරපුවා නෙවෙයි. හරි? ඔය නිකන් ආපුවා නෙමෙයි. ඒ කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ එයා අතාරින්න එපයි කියන එක මේ කියන්නේ. ඒවට හොඳ උදාහරණ තියෙනවා. දැන් අපි හිතමුකෝ අපේ ගෙදරක කරදරයක් වුණා. මරණයක් වුණා කියන්නකෝ. මරණයක් වුණාම මේ මරණය මේ අවසන් කටයුතු කෙරෙනකම් මොනතරම් වැඩ කොටසක් තියෙනවද ගෙදර? නේද? ඒක අවසන් කටයුතු කරලා ඉතරකුත් නෙවෙයි. ඊට පස්සේ දානමාන අවසන් වෙනකුණුත් ලොකු වැඩක් තියෙනවා ගෙදර. දැන් ගෙදර අයට ඔය ටික කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. අර හොඳයි කියන අයයි නරකයි කියන දෙගොල්ලම එන්නේ නැද්ද මෙතෙන්ට? එනවා. හැබැයි වැඩපල කරන්නේ කවුද? අමාරු වැඩපල ටික කරන්නේ කවුද? අර අතේ දුරින් ඉන්න මිනිහා නේද? දැන් හොඳට කල්පනා කරලා බලන්න මම මේ ඒගොල්ලන් ගැන ඒගොල්ලෝ අයින් කරන්න එපා කියන්න අවශ්‍ය සාධක මම මේ කියන්නේ. දැන් අපි හිතමු අපිට ඕන දැන් පොල් ගහකට නැගලා ගොක්කත්තක් කපා ගන්න. ඕන නේද මරණෙදී දානෙදී ගොක්කත් අවශ්‍යයි. දැන් ඔය හොඳ වැදගත් පහේ හොඳට ඇඳගත්ත මහත්තුරු ඇවිල්ලා පොල් ගහට නැගලා ගොක්කත්ත කපලා දෙයිද? කියන්නකෝ. කපලා දෙන්නේ නැහැ. එහෙනම් අර නරකයි කියලා ගමේ අයින්ම කරලා දාපු මිනිහා නේද ඇවිල්ලා ගහට නැගලා ගොක්කත්ත කපලා දෙන්නේ? හොඳට බලන්න.
එහෙනම් මිනිහා නරකයි කියලා අයින් කළා දාලා හරියනවද? මිනිහා ගාවත් තියෙන අවශ්‍ය හොඳ ලක්ෂණ. තේරුණාද? ඒගොල්ලෝ ගාව තමයි ඔරිජිනල් හොඳ තියෙන්නේ. ඒ කියන්නේ හොඳ අඩුයි, තියෙන ටික ඊටාම හොඳයි. ওই නරක මිනිස්සු ගාව හොඳ අඩුයි. හැබැයි ඒ අඩු හොඳ ටික හොඳම තමයි. හැබැයි හොඳ වැඩි කියන මිනිස්සු ගාව නරක වැඩි. හොඳට හිතලා බලන්න වහගෙන උඩින් පෙන්නගෙන ඉන්නේ. සුදු රෙද්දක් ඇඳහම ඔක්කොම වැහිලා. එහෙමනේ හිතන්නේ. ඒ නිසා මෙන්න මේකයි මේ කවුරුත් මිනිස්සු අයින් කරන්න බෑයි කියන්නේ. අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනේ කියන්නේ ඒකයි. එතකොට අන්න උපාසකයා ඒක තේරුම් අරගෙන එවැනි පුජ්‍යලයෝ අයින් කරලා දානවා කියලා කියන්නේ එයත් එක්ක ආශ්‍රය කිරීම ප්‍රවේශමෙන් කරන්න ඕන. දැන් උපාසකයාගේ මේ අයින් කරන්න ඕන දේවල් මම මේ කියන්නේ. ඊළඟට එයාගේ මිත්‍යා දෘෂ්ටික වෙන වෙනත් ඒවා තියෙනවා නම් ඒවත් උපාසකයා බැහැර කරන්න ඕන. මොනවද මේ මිත්‍යා දෘෂ්ටික දේවල් කියන්නේ? වැරදි දැක්මවල් තියෙනවා නම් යම් ඒවා අයින් කරන්න ඕන. ඒ කියන්නේ හරි විදිහටම යමක් බල්ලා තේරුම් අරගෙන තීරණයකට එන්න ඕන. උපාසකයාට වැනෙන තීරණ බෑ. මේක මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි. දැන් බුදුහාඳුරන්ගේ අපි හිතමුකෝ මේ බුද්ධ දේශනාවේ අවසන් ප්‍රතිඵලය මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? නිවන. නේ? නිවන. එතකොට කියනනම් ඔය නිවන කියන එකට ඔය කියන තරම් එහෙම යන්න බෑ. මෙහෙමයි කියලා නිකන් සැකයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? එයා උපාසක සැබෑම උපාසකෙක් නෙවෙයි. එහෙනම් ඒ අරමුණට යා හැකි කියන තැනම ඉන්න ඕන. එහෙම නැත්නම් ඉක්මනින් මෙන්න මේ වැඩේ අපි හිතමුකෝ දැන් ওই නිවන් මාගේ එක්තරා අවස්ථාවක්නේ. නිවන් මාර්ගට යන්න අපි පඩි පෙළවල් කීයක නගින්න ඕනද? කීවෙනි පඩියද නිවන තියෙන්නේ? කීවෙනි පඩියද? 8 වෙනි එක නේද? 8 වෙනි එකේ නිවන තියෙන්නේ. දැන් අපි එන්නේ කීවෙනි එකේද? අපි ඉන්නේ කීවෙනි එකේද? පළවෙනි එකේ නේද? පළවෙනි පඩියෙත් නගින්න සූදානම් වෙලා ඉන්නේ. සෝවාන් ඵලය සෝවාන්. සකු르දාගාමි ඵලය සකු르දා. ඒ කියන්නේ මාර්ග 4යි ඵල 4යි. ඔය 8නේ නේද? ඔය 8 ගිහිල්ලා තමයි අන්තිමට නිවන කියන තැනට යන්නේ. එතකොට දැන් අපිට දුරයි නේද? දැන් එකවර පනින්න පුළුවන් ද උඩම එකට? බෑ අර එකින් එක එන්න ඕන. එකින් එක එන්න ඕන. එතකොට පළවෙනි දැන් පඩියට නගින්න සූදානම්. ඒකේ ඉන්නේ අපි. ඒ කියන්නේ සෝවාන් මගේ. එතකොට සෝවාන් මගේ ඉඳලා අර ඒ தത്വයට එන්න මොකද්ද කරන්න ඕන? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනම ඒ බැමි තුනම අයින් කරලා කපලා විඳලා සුණු විසුණු කරලා දාන්න ඕනේ. එතකොට තමයි අතෙන්ට එන්න පුළුවන්. හරි? පැහැදිලිද මං කියන එක? සෝවාන් කියන තැනට එන්න නම් අර කාරණා තුන අයින් කරන්න ඕනේ. ඒ සංයෝජන 10ක් තියෙනවනේ 10න් 3ක් ඒ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. හරි දේ වැරදි විදිහටත් වැරදි දේ හරි විදිහටත් දැකීම. සක්කාය දිට්ඨිය යම් සැකසහිත තැන් තියෙනවා නම් විචිකිච්ඡාව සීලබ්බත පරාමාස වෙන රුත සමාදම් වීම අතෙන්ට ගියාම මෙහෙම වෙයි මෙතෙන්ට ගියාම මෙහෙම වෙයි අනේ ওই පන්සල වැඩක් නැහැ මෙහෙමයි කියා යනෝනේ එක වෘත ඔය තුන තියෙන තාක්කල් සෝවහන් නැහැ. හරිද? එහෙමනම් අන්නේ ඒ සිතුවිලි ඔක්කොම උපාසකයා බැහැර කරගන්න ඕන. එයා අයින් කරගන්න ඕන. නැත්තම් එයා ආය කියන්නේ මට ඒකනේ අපි කියන්නේ ඔබ කියන්නේ අපි කියනව නේද මොකද්ද කියන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියනව නේද? ඒ කියන්නේ මොකද? බුදුහාමුදුරුවන්ගේ සරණ හැර මට වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්ම රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. සංඝ රත්නයේ හැරත් මට වෙන සරණක් නැහැ. දැන් කවුද මේ කියන්නේ? උපාසකයා නේද? නැත්තම් බෞද්ධයා. එතකොට එයා කියනවා නම් ඕක
මට බුදුන් දහන් සංගුන් හැර වෙන සරණක් නැහැ කියලා කියනවා නම් වෙන සරණවල් පස්සේ යන්න පුළුවන්ද? පුළුවන්ද? මම මේ තර්කානුකූලව අහන්නේ. වෙන සරණවල් පස්සේ යන්න පුළුවන්ද? බෑ. එහෙම ගියොත් එයා මොකද වෙන්නේ? එයාගේ උපාසකත්වයට එයා කැලලක් එක් කරගන්නවා. එතකොට එයා ඔරිජිනල් නෙමෙයි. එයා ඩුප්ලිකේට් නේ. කියන්නේ ඩුප්ලිකේට් නැත්තම් අර තායිවාන්. ඔරිජිනල් නම් ජපන්නේ නේද? තායිවාන් එකත් හැබැයි ජපන් ස්වරූපයෙන්ම පේනවා. හැබැයි ඔරිජිනල් නෑ. ඒ වගේ තමයි අපි උපාසකත්වයේ පෙන්නගෙන ඉන්න ඔරිජිනල් නෑ. දැන් ඔරිජිනල් වෙන්න නම් මොකද්ද කියන්නේ? මම මේ වචන පාවිච්චි කරාට මම මේ දැනෙන්න කියන්නේ හරිද? එතකොට අපි ළඟ තියෙන්න ඕනේ අර එක එක වෘත බෑ. තෙරුවන් හැර මට වෙන සරණක් නෑ. ඒක ඒ විදිහටම තියෙන්න ඕනේ. කළු ගලක් වගේ වෙන්න ඕනේ. හරිද? එතකොට ඒවා බැහැර කරන්න ඕනේ. ඊළඟට ඒගොල්ලෝ සංඝයා ભેද කරන කටයුතු කරන්න බෑ. සංඝ රත්නය වෙනස් කරන කටයුතු කරන අය හුඟක් ඉන්නෝනේ. ભેද කරන අය හුඟක් ඉන්නවා. ඒතර උපාසකයා හැම වෙන්න දැන් බලන්නකො සමහර පන්සල් වල දායක සභාවත් බෙදිලානේ. ඕනම පන්සලක බලන්න දායක සභාව බෙදිලා. දෙපැත්තක්. මෙහෙම මන් දන්නේ නැහැ. අපේ පන්සලෙත් එහෙමයි. බෙදිලා. ඇයි ඒ බෙදිලා තියෙන්නේ? බුදුහාඳුරන්ගේ දහම අනුවද බෙදිලා තියෙන්නේ? නෑ ධර්මයේ බෙදන්න දෙයක් නෑ. එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බෙදිලා තියෙන්නේ මොකක් නිසාද? මිනිස්සුන්ගේ තියෙන වෙනස් වීම නේද? මිනිස්සු සැබෑ උපාසකත්වේ නෑ නේද? ඒකෙන් කියන්නේ එක එක ඒ මිත්‍යා දෘෂ්ටිකයෝ ඒගොල්ලෝ එක එක දැක්මවල අනුව ඒ බෙදෙන්නේ. ඒ එහෙම වෙන්න බෑ. එතකොට අන්න ඒ වගේ තැන් උපාසකයා බැහැර කරන්නට ඕන. ඒකයි මේ කියන්නේ. එතකොට මෙහෙම සුද්ධ පවිත්‍ර වුණාම සැබෑ උපාසකයා බවට පත් වෙන්නට ඕන. එතකොට එහෙම සුද්ධ බුද්ධ කරගෙන දැන් එයා මම උපාසකයා නියම උපාසකයා කියන தത്വයට එන්න ඕනේ. එතකොට ඒ උපාසකයා ගාව මොනවද තියෙන්න ඕනේ? දැන් මම කියන උපාසක අපරිහානී සූත්‍රය. පරිහානී නොවන දේවල් උපාසකයා ගාව මොනවද තියෙන්න ඕනේ? කාරණා 7ක් තියෙනවා. මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සූත්‍ර දේශනාව. දැන් ඔන්න ඔබ උපාසක නම් ඔන්න අපි ළඟ මෙන්න මේවා තියෙන්න ඕනේ කියලා ඔබ දැන් කල්පනා කරන්න ඕනේ. පළවෙනි එක තමයි එයා ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. නැත්තම් නෑ. පළවෙනි එක බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ ඇසුරු කරනවා කියන්නේ මොකක්ද? කොහොමද? දැන් බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්නම් බුදුහාමුදුරුවෝ නෑනේ නේ. ජීවමාන නෑ. ඒ ජීවමාන නැත්තම් එයා මොකක් කරන්න ඕනද? බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. කොහොමද දකින්නේ? ධර්මය දැක්කහම යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකීද එයාට බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. ඔය මේ හොද්දට ධර්මය ගැන හිතලා නිදාගන්න යන්නකො මට බුදුහාමුදුරුවෝ හීනෙන් පෙනේවා කියලා. පෙනෙනවා. කියන්නේ විශේෂ විදිහට පේනවා. එහෙම හීනෙන් හරි පේනවා කියලා කියන්නේ අපි මහා වාසනාවන්තයි. අද මේ වැඩේ කරන්න ප්‍රායෝගිකව මමත් ඒ ප්‍රායෝගිකව එහෙම කරලා මම දැකලා තියෙනවා හීනෙන්. එකම එක පාරයි ඒවත් අවාසනාවකට එහෙම හැමතෙම පේන්නේ එහෙම පේනිනවා. ඒක විශේෂයි හීනෙන් වුණත් ඒක විශේෂයක්. හරි. එතකොට එයා නිතර බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරන්න ඕනේ කියලා කියන්නේ එයා ධර්මය ආශ්‍රය කරනවා. බුදුහාමුදුරුවෝ ඇසුරු කරනවා කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ ඒකනේ. ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ? මම බුදුහාමුදුරුවෝ සරණ යනවා. සරණ යනවා කිව්වේ ඇයි? නෑ බුදුහාමුදුරුවෝ සරණ යනවා කිව්වේ ඇයි? මම බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුහාමුදුරුවෝ සරණ යනවා.
සරණ යනවා කිව්වේ ඇයි? ඈ? ඉතින් සරණ යනවා කියන වචනේ මං අහන්නේ. සරණ යනවා කියන්නේ නෑ. ඒක වෙනම ධම්මං, ඒක වෙනම ධර්ම සරණ යාම. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මම බුදුහාමුදුරුවෝ සරණ යනවා. සරණ යනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ අනුව යනවා. ඔන්න හිතන්න. අපි දැන් මොන තරම් කල් බුද්ධං සරණං ගච්ඡාමි කියනවද කියන්නකෝ. ඔව් මම බුදුහාමුදුරුවෝ අනුව යනවා. හරිද? අනුව යනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ගිය මගේ මම යනවා. ඒකයි මම බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ ගිය මගේ මම යන්නේ නිකන් නෙමෙයි. ඒ දේශනා කරපු ධර්මය පිළිසරණ කරගෙන, පිහිට කරගෙන, ධර්මය උදව් කරගෙන, ධර්මය කර තියාගෙන කොටින්ම කියනවනම් මම යන්නේ. ඒකටයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. හරි? දැන් පැහැදිලිද? සංඝං සරණං ගච්ඡාමි කිව්වේ ඇයි? හරි සරණ යනවා තමයි අම්මේ. මං කියන්නේ මේකේ අර්ථය විග්‍රහ. ඔබ දන්නවා මේ වචන තුනම දන්නවා. සරණ යනවා, සරණ යනවා, සරණ යනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒක පොඩ්ඩක් ඇතුළට යන්න මේ මං කියන්නේ. තව හිතන්න මේ ධර්ම අවබෝධය කියන්නේ ඒකයි. ඔබ අපි ඔක්කොම දන්නවා මේ බුදුහාඳුරෝ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. ඕක තමයි උඩ දැනීම. මේ ඇතුළට කිඳා බහින්න මම මේ හදන්නේ ධර්මයේ තුලට බහින්න ඕනේ. එතකොට බුද්ධං සරණං කිව්වේ මම බුදුහාමුදුරුවෝ අනුව යනවා. සරණ යනවා. බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන්නේ එයා අනුව යනවා. අනුව යන්නේ කොහොමද? ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ පිහිටකටගෙන. ඒ ධර්මයට අනුකූලව මම යන්නේ. දැන් එහෙම යනකොට පොඩි සැකයක් ඇති වෙන්න බැරිද අපිට? ඔබට අපිට සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒක මම දන්නවා සහසුද්දෙන්. නමුත් ඔය දෙක විතරක් දන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න බැරිද? පුළුවන්. ඔය කියන මගේ යන්න පුළුවන්ද? ඔහම ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්ද කියලා සැක එනවා. සැක එන බව දන්නවා. ඒක ඔබට එන්නේ නැහැ සැකේ. මම දන්නවා දැන් නැහැයි කියයි. නමුත් ඔළුවෙන් කල්පනා කළොත් ඒක සැකයක් එනවා. අන්නේ සැකේ දුරු කරන්න ඕනේ. ඒ සැකේ දුරු කරන්න තමයි ඔය මං කලින් කියපු අර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මේ මාර්ග හතරේ ඵල හතරේ ඉඳලා නිවන කියන තැනට අන්තිමට යනවනේ. එතකොට ඔය තැන්වල හිටපු මහා සංඝ රත්නේ නැද්ද? ඔබ අහලා නැද්ද බුදුහාඳුරන්ගේ කාලේ සෝවාන් වෙච්ච උපාසකයොත් හිටියා. සෝවාන් වෙච්ච පොඩි දරුවෝ හිටියා නේද? සකෘදාගාමි වෙච්ච අය හිටියා. අනාගාමි වෙච්ච අය හිටියා. රහත් වෙච්ච අය රහතන් වහන්සේලා හිටියා. ඔය කවුද? මේ බුදුහාඳුරන්ගේ ආර්ය මහා සංඝ රත්නේ නේද? එතකොට මේ සංඝ රත්නේ දැන් ඒ ඵල ලැබලා තියෙන්නේ මොන මග ගිහිල්ලාද? මොන මග ගිහිල්ලාද? බුදුහාඳුරන්ගේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා නේද? එහෙනම් ඒ මග ගිහිල්ලා ඒ තත්වයන්ටපත් වුණා නම් ඒ සංඝ රත්නය ඒ මග ගිහිල්ලා අපිටත් ඒ තත්වයන් වලටපත් වෙන්න බැරිද? පුළුවන්. එහෙමනම් අපිට දැන් කිසිම සැකයක් තියනවද? නෑ. අන්න ඒ සැකේ දුරු කිරීම තමයි සංඝං සරණං ගච්ඡාමි කිව්වේ. පැහැදිලිද? ඇයි? ඇයි? පැහැදිලි වෙන්නේ නැද්ද? දැන් පැහැදිලිද? රයිට් හරි. දැන් අර අහපව් කියන්න ඕනද ඒ කාරණා ටික? වැටුණානේ නේද? ගැටලුවක් තියාගන්න එපා අම්මා. හරිද? අපි දල තේරුම දන්නේ සාමාන්‍ය ඈ? පැහැදිලිව ඇහුන්නේ නැහැ. හරි. එහෙනම් මේ දැන් පැහැදිලිද මේ හොඳට? શબ્දය. හරි. එහෙනම් මම නැවත කියන්නම්. බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. හරිද? දැන් අපි චූටි කාලේ ඉඳන් කියන එකක් නේ. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මම බුදුහාමුදුරුවෝ සරණ යනවා. සරණ යනවා කියලා කියන්නේ අනුව යනවා. බුදුහාමුදුරුවෝ අනුව යනවා. හරිද? ඊළඟට ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මම සරණ යනවා කියලා කියන්නේ ධර්මයට අනුකූලව මම යනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ අනුව යන්නේ මං ඒ ධර්ම රත්නය පිහිට කරගෙන. නිකම්ම නිකන් නෙවෙයි. ඒකයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම යනකොට අපිට යම් සැකයක් මතු වුණොත් ඒ සැකේ දුරු කරන්නට තමයි මහා සංඝ රත්නය ඉන්නේ.
ඒගොල්ලෝ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම මගේ ගිහිල්ලා සෝවාන් වෙච්ච අය, සකෘදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, අරිහත් ත්වයට පත් වෙච්ච අය ගැන අපි අහලා තියෙනවා. නේද? බුදුහාමුදුරන්ගේ කාලේ. එහෙමනම් කිසිම සැකයක් නැහැ අපිටත්. ඒගොල්ලෝ ඒ ත්වයට පත් වෙලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා. එහෙනම් ඒ මග අපිට ගියොත් අපිටත් ඒ ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙනම් කිසිම සැකයක් නැහැ. අන්නේ සැකයක් නැහැයි කියන එක තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කිව්වේ. හරිද? දැන් පැහැදිලිනේ. මේ සරල මම මේ ටිකක් ගැඹුරට යන්නේ ඕක කියනවා අපි ඔක්කොම සරණ යනවා. මොකද්ද සරණ යනවා කියන එකේ අර්ථය? ඒක අපි හොයන්න ඕනේ. නැතුව සරණ යනවා කියුවට අපි දන්නේ නැහනේ. අනුව යනවා, ධර්ම මාර්ගයේ පිහිට කරගෙන යනවා, බයක් හැකක් නැතුව යනවා. එච්චරයි. යන්න පුළුවන් කියන සිතුවිල්ලෙන් යනවා. ඒක තමයි සංඝං සරණං ගච්ඡා. ඔව්. එතකොට අන්න ඒ උපාසකයාගේ පළවෙනි කාරණේ ඒ බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්නට ඕනේ. හරිද? දැන් පැහැදිලිද? එහෙනම් උපාසකයාගේ පළවෙනි කාරණේ මොකද්ද? බුදුන් ආශ්‍රය කරනවා. බුදුහාමුදුරුවෝ දකින්න දැන් ඒ කාලේ ගිහිල්ලා තියෙනවනේ නිතරම උපාසකයෝ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. කවුද? ඔය මේ කොසල් රජුරෝ නේද? ඒ වගේ නිතරම ගිහිල්ලා තියෙනවා ඒ කාලේ. ඒ කියන්නේ මේ එහෙම යන්න ඕනේ. දැන් අපිත් ඉතින් නිතර පන්සලට අරෙමේ එන්නට ඕනේ. ඊළඟට දෙවනි කාරණේ උපාසකයා එයා රකින්න සීලය ආරක්ෂා කරන්නට ඕනේ. අපිට මොනවද තියෙන්නේ සිල්? අපිට සිල් කීයක් තියෙනවද ගිහියෝ විදියට? 5යි. නේ? 5යි. අදනේ මේ තව 3ක් එකතු කරලා 8 සිල් සමාදන් වෙලා තියෙන්නේ. නැත්තම් සාමාන්‍ය ගිහියෙකුට තියෙන්නේ 5යි. මේ 5 රැකපුවාමත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා. දැන් අපිට ওই 5ත් නැහැ. තේරුණානේ? ওই 5ත් අපිට නැහැ. අපිට නැහැ කියන්නේ අපි අපෙන් කැඩෙනවා. දැන් බුදුහාඳුරෝ දේශනා කරු වෙනම සූත්‍ර දේශනාවක් තියෙනවා පංච ඉට්ඨ ධම්ම සූත්‍රය කියලා. හරිද? පංච ඉට්ඨ ධම්ම සූත්‍රය. අපට ඉෂ්ට වෙන කාරණා 5ක් තියෙනවා. ඒ කාරණා 5 අපිට ඉෂ්ට වෙනවලු පන්සිල් ටික රැක්කහම. ඒතර පන්සිල් හරියට රැක්කහම අපිට ප්‍රතිඵල 5ක් ලැබෙනවා. මොනවාද ප්‍රතිඵල? කියන්නේ. මොනවාද ප්‍රතිඵල? අහලා නැද්ද? ආයුෂය, වර්ණය, සැපය, යසස, ස්වර්ගය. මේ කියන 5 තමයි පන්සිල් ටික රැක්කහම ලැබෙන්නේ. ආයුෂය කියලා කිව්වේ වැඩි කාලයක් ආයු වින්දනය කරලා මැරිලා යන එක. කවුරුත් අඩු වයසෙන් මැරෙන්න කැමති නෑනේ නේද? එතකොට අඩු වයසෙන් නමුත් මැරෙනවනේ නේද? අපි අකමැති වුණාට අඩු වයසෙන් මැරෙනවා. තරුණ කාලෙදී මැරෙනවා. මැදි විය කාලෙදී මැරෙනවා. වයසක ගියාම මැරෙනවා. ඒක වෙනවා. නමුත් ආයුෂය වැඩි කාලයක් වින්දනය කරන්න නම් ඒක ලැබෙනවයි කියනවා. ඒ වැඩි ආයුෂ ලැබෙනවයි කියනවා මොකක් කළාමද? පන්සිල් ටික රැක්කහම ප්‍රතිඵලයක්. 2 ආයුෂය වර්ණය කියලා කිව්වේ වර්ණ සම්පත්තිය හොඳ කෙනෙක් විදිහට එයාගේ ශරීර ලක්ෂණ පැත්තෙන් පැහැපත් කෙනෙක් බවට සහ එයා ඕනම තැනක පිළිගන්න කෙනෙක් බවට කොන උසස්ම යයි සම්මතයක් ගන්න තැනක ඉපදීම. හරි? වර්ණය කියලා කිව්වේ ඒකයි. ඒක ලැබෙනවා. එතකොට මොකක් කළාමද? කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නැහැ. ලැබෙනවා පන්සිල් ටික රැක්කහම. සැපය කියලා කිව්වේ ඒ කියන්නේ ඉපදිච්ච දා ඉඳන් අපි මැරෙනකම්ම බොහොම හොඳට ලෙඩක් දුකක් නැතුව අර සාමාන්‍ය කියමනක් තියෙන කාලා ඇඳලා ඉන්නවා කියලා නේද? අන්න එහෙම ඉන්න එක. කිසි කරදරයක් නැහැ. මේ ලෙඩක් දුකක් නැහැ. හොඳ නිරෝගීව අපි ඉන්නවා. බොහොම හොඳට ඉන්නේ. ඒක තමයි සැපය කියලා කිව්වේ. එතකොට ඒක ලැබෙනවයි කියනවා මොකක් කළාමද? පන්සිල් ටික රැක්කහම. හරි? යසස කියලා කිව්වේ මොකද්ද? අපි කැමතිද අපි ගැන කවුරුත් අපි ගැන නරක කතා කරනවට? අපිට බැන කතා කරනවට කවුරුත් කැමතිද? අපි ගැන හොඳ කතා කරනවටනේ අපි කැමති. නේද? එහෙනම් අපි ගැන හොඳ කතා කිරීම තමයි යසස කියලා කිව්වේ. කීර්තිය කියලා කිව්වේ. කීර්ති ප්‍රශංසා.
එතකොට ඒවා අපිට ලැබෙනවා. ලැබෙන්නේ කොහොමද? මොකක් කළාමද? එහෙනම් ඒ ප්‍රතිඵලය ලබන්න අපි පන්සිල් ටික රකින්න ඕනේ. හරි? ස්වර්ගය කියලා කිව්වේ මොකද්ද? මැරිලා ගිහිල්ලා සුගතියක උත්පත්තිය ලබන එක. ස්වර්ගස්ත වෙනවා කියන එක නෙවෙයි. සුගතියක උත්පත්තිය ලබනවා කියන එක. මැරිලා ගිහිල්ලා. එතකොට ඒකත් ලැබෙනවා මොකක් කළාමද? පන්සිල් ටික රැක්කාම. හරි? එතකොට අන්න ඒකයි කිව්වේ නියම උපාසකයා සීලය සිල් ටික ආරක්ෂා කරන්න ඕනේ. ඔන්න අපි ගිහියෙක් විදිහට පන්සිල්, පෝයට අපි අද අටසිල්, තව ඕනනම් අපට දසසිලුත් තවත් දෙකක් එකතු කරන්න පුළුවන්. දසසිල් සමාදන් වෙන්න පුළුවන් නේද? දැන් අද මහාන වුණා නම් අපේ පොඩි සාමණේර ස්වාමීන් වහන්සේ නමකට කීයක් තියෙනවද රකින්න සිල්? අපිට නම් 5යි තියෙන්නේ. සිල් ගත්තත් අපිට 8යි. සාමණේර භික්ෂුන් වහන්සේ නමකට 10ක් රකින්න තියෙනවා දසසිල්. අද මහාන වුණා නම් අද ඉඳන් දසසිල්. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් රකින්න ඕනේ කීයක් සිල්ද? 227ක් රකින්න තියෙනවා යාට. උපසම්පදායෙන් පස්සේ යා රැකිය යුතු සිල් 227ක්. අපිට 5යි නේද? අපිට 5යි යාලට 227යි. දැන් පහත් නැති අපි 225 අඩු 27 අඩුපාඩු හොයන්න යන්නේ නැද්ද? ඒකයි කිව්වේ දියම උපාසකයා එහෙම යන්නේ නෑ. තේරුණාද? පහත් නෑනේ අපිට. කවුරු හරි කියනවා නම් මගේ ඔය පහම මන් ළඟ තියෙනවා කියලා අත උස්සන්න පුළුවන් කෙනෙක් නම් එයා හොඳ කෙනෙක්. එයා නිර්භීත කෙනෙක්. එයා ඔරිජිනල්ම උපාසකයෙක්. කාටවත් උස්සන්න පුළුවන් කමක් නැහැ. තේරුණාද? ඒ පහත් නැති අපි නේද 227ක් රකින්න ඔට්ටු වෙන භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න යන්නේ. උපාසකයා එහෙම හොයන්න යන්නේ නැහැ. තුන්වෙනි කාරණේ. භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න යන්නේ නැහැ. අන්න ඒකයි හැම තැනම ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ යමක් කරන්න ඉස්සල්ලා මේ මගේ පැත්තෙන් හිතන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් හිතන්න ඕනේ. අපි ගැන නොහිත තමයි අනිත් පැත්තට කටයුතු කරන්නේ. හැමතැනම එහෙමයි. අපි ගැන හිතන්නේ නැතිව තමයි මේ අපි හිතනවා. ඕනම කෙනෙක් හිතන්නේ මම හරි කියලානේ. හොඳට බලන්නකෝ. මම හරි. තමන් ඕනම කෙනෙක් කියනවා මමත් හරි. නමුත් මේ මමයි කියන කෙනාගේ වැරදි ගොඩයි. නමුත් එයා හිතන්නේ එයා හරි කියලා. එයා හරි කියන තැන ඉඳන් තමයි අනිත් අය හරි ගස්සන්න යන්නේ. ඒක හරියන්නේ නැහැ. ඉස්සල්ලා මම කියන කෙනා හරි ගස්ස ගන්න ඕනේ. මම හරි ගැස්සෙන්න ඕනේ. එහෙනම් අර උපාසකයා භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු අරුවමුවය හොයන්න යන්නේ නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේලාගෙන් තොරව දානමාන කරන්නෙත් නැහැ උපාසකයා. භික්ෂුන් වහන්සේලාගෙන් තොරව වෙන අයට දානමාන කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙන අයට දානමාන දෙන්න එපා කියලා. හරිද? එතන අදහසක් තියෙනවා. කොහොමද? දානමාන දෙන දාන දීමේ ක්‍රම තියෙනවනේ. දාන 14ක් තියෙනවලු. දාන 14ක් තියෙනවා. ඒ 14 අන්තිම එක තමයි මොකද්ද? මේ තිරිසන් සතෙකුට දෙන දානේ. තිරිසන් සතුන්ට දෙන දානේ. එතකොට ඒකෙත් තියෙනවා මේ ආනිසංස තියෙනවා ඈ. ඒකෙත් නැතුව නෙවෙයි. දැන් ඔය සමහර අය ඉන්නව නේද? මගෙම කනට ඇහිලා තියෙනවා. ඔබෙත් ඇහිලා ඇති. අනේ ඔය හාමුදුරුවන්ට දාන දෙනවට වඩා හොඳයි කියනවා මේ පාරේ හිඟා කන හිඟන්නේකට දානය දෙන එක කියලා. මිනිස්සු කියලා නැද්ද එහෙම? කියලා තියෙනවා. මට ඇහිලා තියෙනවා. මං එක්කම කියලා තියෙනවා. ඒ මිනිස්සු තරම් පව්කාරයෝ. තේරුණාද? බලන්න එතකොට අර භික්ෂූන් වහන්සේව අර පාරේ පව් කරලා ඒවා විඳවමින් හිඟා කන. හිඟන්නු දැක්කහම එහෙම දුක හිතෙන්න උවමනා නැහැ. මොකද දන්නවද? දුක නෙමෙයි අනිත්‍ය හිතන්න ඕනේ. මේ මිනිහා අද මේ தත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ මිනිහා පෙර කළපු අකුසල් වල ප්‍රතිඵල. හරිද? ඉතින් ඒකට දුක් වෙලා වැඩක් නැහැ. එහෙනම් මටත් මේ தත්ත්වයටපත් වෙයිද කවදාද? එහෙනම් මම මේ தත්ත්වයටපත් නොවෙන්න කටයුතු කරනවා කියන පණිවිඩය තමයි අපි ලබා ගන්න ඕනේ යාගෙන්. අනේ දුක් වෙලා මෙහෙමයි කියලා කීයක් හරි දෙන එක නෙවෙයි. හරි? එකෙන් අදහස් වෙන්නේ නොදී ඉන්නවා කියන එකත් නෙවෙයි. අරක තමයි මූලිකවම එන්න ඕනේ. එතකොට එවැනි පුජ්‍යලයක් උස්සලා භික්ෂුන් වහන්සේව පල්ලහැට දැම්මා. වෙන පාප කර්මයක්. ඒකයි කියන්නේ දන් දෙනකොට
භික්ෂූන් වහන්සේලාගෙන් තොර අය හොයන්න එපා. ඒ කියන්නේ මූලිකත්වය දෙන්න. ඒ කියන්නේ අරගොල්ලන්ට දෙන්න එපා කියන එක නෙමෙයි මූලිකත්වය දෙන්න. දැන් අර බුදුහාඳුරන්ගේ දේශනාවේ සඳහන් වෙනවා දුස්සීල දැන් මේ සිල්වත් උපාසකයෙකුට වඩා දුස්සීල භික්ෂුව හොඳයිලු. ඇයි? අපි තුමු 100% සිල්වත් උපාසකයෙක් ඉන්නවා. දුස්සීල භික්ෂුවක් ඉන්නවා. කවුද හොඳ? බුදුහාඳුර හඳාන් කරන දුස්සීල භික්ෂුව හොඳයි කියලා. එහෙනම් සාමාන්‍ය මේ ගිහියා නිකන් මේ පල්ලහැ නේද? ඈ? එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? බුද්ධ චීවරේ දරාගත්තා නම් එයාට ගරු සත්කාර තියෙනවා. දැන් මම පාරේ බහැලා යනකොට මට වඳීද මිනිස්සු? ඈ? දැන් අනේ අර ඇවිල්ලා අපේ පන්සලට ඇවිල්ලා බණක් කියලා ගියා කියලා පාරේ වටේ මිනිස්සු මට වඳීද? නෑ. හැබැයි මම චීවරේ දාගත්තා නම් මං ওই පාරේ යනකොට මිනිස්සු වඳින්නේ නැද්ද? වඳිනවා. එහෙනම් කාටද මේ වඳින්නේ? බුද්ධ චීවරේ. හරිද? ඒකේ වටිනකමක් තියෙනවා. ඒ නිසා අන්න ඒ අයට දාණය දීම මහත්ඵලයි මහානිසංසයි. අනිත් අය දෙවනි කොට කියන්නේ ඒ භික්ෂුන් වහන්සේලා දෙවනි කොට අනිත් අයට දන් දෙන්න යන්නේ නෑ උපාසකයා. ඒගොල්ලන්ටත් දන් දෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේ ප්‍රධාන කොට සලකන්නට ඕනේ. දැන් අපිට වැරදිලා තියෙන්නේ හාමුදුරුවන්ට දෙනවට වඩා හිඟන්නන්ට දෙන එක හොඳයි. ඇයි මේ? කාගේ හරි පොඩි අඩුපාඩුවක් දකින්න ඇති. අඩුපාඩු නැත්තේ ඇයි නෑනේ. පැවිදි වුණත් අඩුපාඩු තියෙනවා. එහෙම අඩුපාඩුවක් දැක්කහම මුළු සංඝ සමාජයේම එහෙමද? නෑනේ. නේද? දැන් අපේ කාගේ හරි එක්කෙනෙක්ගේ අඩුපාඩු දැක්කහම මේ මුළු උපාසක කට්ටියම එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්න විදිහක් නෑ. ඒකයි අපි තෝරලා බේරලා ගන්න ඕනේ. අපි කරන්නේ අපි ළඟ තියෙන අපිට වැරදිලා තියෙන එකම දේ තමයි එක මකුණෙක් කෑවොත් අපි අහුවෙන මකුණ මරනවා. නේද? නේද? ඒක තමයි ස්වභාවය. ඒක දීලා තියෙන්නේ මේ ඔය ගැන හිතන්න. එහෙම නෙමෙයි. අපි දැක්කනම් දැක්ක කෙනා ගැන විතරක් හිතලා ප්‍රතික්ෂේප කළාම ඇති. අනිත් අය එහෙම නෑනේ. නේද? ඔව් එහෙම කෙනෙකුට බෑ. ඒකට මහා පින්වන්තකමක් තියෙන්න ඕනේ මේ තියෙන්න ඕනේ. ඈ? ඔව්. ඊළඟට උපාසකයාගේ කාරණේ තමයි ભેදයකින් තොරව භික්ෂුන් වහන්සේට ගෞරව කරන්න ඕනේ. ભેදයකින් තොරව. ඇයි මං එහෙම කියන්නේ? මම නෙමෙයි කියන්නේ. ඒ දූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. මිනිස්සුන්ට මේ දැන් අර දෙවේලේ දකින්න කුකුලගේ කරමල සුදුයි කියනවනේ. නේද? අපේ පන්තලේ හාමුදුරන්ට වඩා අපිට හොඳයි. ඉතින් ඔය ටිකක් ඔය ටීවී එකේ එහෙම බණක් කියන හාමුදුරුවෝ එයාට තමයි වැඩි සැලකිලි. නේද? එහෙම වෙන්න බෑ. භික්ෂූන් වහන්සේලා කියන්නේ සමස්තය එකයි. අර අපි හිතමුකෝ වටේම තියෙන ගංගා වලින් වතුර ගිහිල්ලා මුහුදට වැටුණොත් අපි හිතමුකෝ මහා වැලි කැලණි වලවේ කළු මේ ඔක්කොම ගංගා එකතු වෙලා ගිහිල්ලා අන්තිමට කොහාටද වැටෙන්නේ? මුහුදට වැටුණාට පස්සේ මේ මහා වැලි ගඟේ වතුර මේ කළු ගඟේ වතුර කියලා ගන්න පුළුවන්ද? බෑ. ඔක්කොම ලුණු රසයි. එහෙමනම් බුද්ධ ශාසනයට කවුරු හරි ආවනම් මොන දිහස් වලින් මොන තරාතිරන් වල ආයත් බුද්ධ ශාසනයට ආවනම් ආයේ එයා භික්ෂුවක් මිස වෙන මේ අහවල් එක්කෙනා නෙමෙයි. එයා බුදුහාඳුරන්ගේ ශාසනේ භික්ෂුවක්. එච්චරයි. බුද්ධ පුත්‍රයෙක්. හරි. එතකොට උපාසකයෝ අන්න එහෙම ભેද තියෙන්න බෑ. සමස්තයම එකයි. ඈ? ඒ නිසා අර චූටි වුණා දැන් සමහරු ඉන්නවනේ පොඩි හාමුදුරුවන්ට තරම් ගරු කරන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ දැන් පන්සලට ආපුවාම ලොකු හාමුදුරුවන්ට තමයි වඳින්නේ චූටි හාමුදුරුවන්ට වඳින්නේ නැහැ. හරි? නෑ මං කියන්නේ ඔබ එහෙම කරනවා කියලා නෙවෙයි. මිනිස්සු බලන්නකෝ දැන් අපි දැකලා තියෙනවා මේ පන්සල් වල ගියාම චූටි හාමුදුරුවෝ තරම් ගණන් ගන්න නැහැ. පොඩිනේ කියලා. හරි වඳින්නේ ලොකු හාමුදුරුවන්ට විතරයි. මේ සාමාන්‍ය පොඩි හාමුදුරුවන්ගේ ඉතින් ඔළුවත් අල්ලලා එන අපි යන්නම් පොඩි හාමුදුරුවනේ කියනවා. නෑ පොඩි කියලා නෑ දන්නවද? අර පොඩි කියලා මේ අයින් කරන්න බැරි 4 දිනක් ඉන්නවලු. ඈ? අපි හිතමුකෝ දැන් එක්කෙනෙක් රාජකුමාරයා චූටි කියලා මෙහෙන් කවටකම් කරන්න ගියොත් මොකක් වෙයිද? රජ කාලේ නම් ආයේ බෙල්ල තමානේ. බෙල්ල තමා ගහලා යන්නේ. ඒ එක්කෙනෙක්. අනිත් එක්කෙනා ගින්දර චූටි දැල්ල කියලා අනේ මේ චූටි කියලා මෙහෙම ඇල්ලුවොත් මොකක් වෙයිද?
පිච්චෙනවා. නේද? අනිත් එක්කෙනා සර්ප පැටියා. සර්ප පැටියා නෙමෙයි නයි පැටියෙක් නෙමෙයි මේක පැටියා අපරාධි චූටි එකා කියලා ඇල්ලුවොත් විසම තමයි ඈ. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේ චූටි වුණත් භික්ෂුන් වහන්සේම තමයි ඒගොල්ලොත් එක්ක මොනවත් කරන්න බෑ. මෙන්න මේවා අපි කල්පනා කරන්න. මේ උපාසකයා කියන එක්කෙනා ඒ ගැන හිතන්න ඕන. ඊළඟ කාරණේ බණ අහන්න ඕනෑ උපාසකයා මොනවටද? ධර්මය දැන ගැනීම අවබෝධ කර ගැනීම පිණිස බණ අහන්න ඕන. එහෙනම් මේ හැමදෑම බණ ඇහුවත් එකම සූත්‍රයේ බුදුහාඳුරෝ දේශනා කරනවා එකම සූත්‍රයක් 100ක් වතාවක් ඇහුවොත් අපි නම් දැන් පළවෙනි සැරේ ඇහුවා දෙවෙනි සැරේ ඇහුවා තුන් අනේ ওই සූත්‍රයේද ඕක මම අහලා තියෙනවා කියලා වැඩි ගණන් ගන්නෑ. හරිද? එහෙනම් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා එකම සූත්‍රයක් 100ක් පාරක් ශ්‍රවණය කළොත් 100ක් පාරම ඉගෙන ගන්න අලුතෙන් 100ක් කරුණු මතුවෙනවායි කියලා. එහෙනම් මේ ධර්මය කියන එක මහා සාගරයක් අපි මේ නිකම් මේ චූටි මේ පොල් කොස්සක් ඕකට දාලා මෙහෙම අරගත්තාම ඒකේ යම් තෙතමනයක් තියෙනවනේ. ආන් ඒ වගේ ටිකක් අපි මේක දන්නේ තේරුණාද? මේක මහා සාගරයක් වගේ. බුදුහාඳුරෝ දේශනා කරලා තියෙන්නේ අවබෝධ කරගත ධර්මයෙන් 120යිලු. ඒ කියන්නේ අනිත් 80 හංගගෙන නෙවෙයි ඒක ඕනේ නෑ මේ අපිට. මේ 20 ප්‍රමාණවත් ඒ මග යන්න. අර ටිකක් දැම්මනම් මිනිස්සු අතරමං වෙනවා. මිනිස්සු හිතාගන්න බැරි වෙනවා ඒ 80ක් දැම්මනම් එහෙම. මිනිසුන්ට කලන්තේ දායි වැඩි වෙලා. එහෙනම් මේ 120 ඇති. 20න් පුළුවන් ඒ බුදුහාඳුරෝ කියන මගට යන්න. ඉතින් අවශ්‍ය ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ. නැතුව අර ගුරු මුස්ටි තියාන අංගගෙන නෙවෙයි ඒක තමයි බුදුදහම. එතකොට එහෙනම් ධර්මය දැන ගැනීම සඳහා බණ අහන්න ඕන දැන ගැනීම විතරක් නෙමෙයි සුනාත ධාරේත චරාත නේ සුනාත කිව්වේ අහනවා ධාරේත කිව්වේ දරා ගන්නවා චරාත කිව්වේ හැසිරෙනවා ඒ අනුව හැසිරෙනවා හරිද එතකොට ඒකට තමයි බණ අහන්න ඕනේ නා උපාසකයා ගාව ඒ කාරණෙත් තියෙන්නට ඕනේ ඔව් මෙන්න මේ කාරණා ටික තමයි උපාසකයෙක් ළඟ තියෙන්න ඕන ලක්ෂණ. හරිද? දැන් මම ඔබට කිව්වා උපාසකයෙක් විදිහට උපාසකයා කියන්නේ කවුද? එයා ගාව අයින් කරන්න ඕනේව මොනවද? එයා ආරක්ෂා කරගන්න ඕනේව මොනවද කියලා කිව්වා. එතකොට එයා හරියට ආරක්ෂා කළොත් එයා උපාසක මොන කෙනෙක්ද? මොන කෙනෙක්ද මං කිව්වේ? හරියට ආරක්ෂා කළොත් එයා උපාසක මොන කෙනෙක් වෙනවා කියලාද කිව්වේ? දැන් මම මුලින් කියපුවා මම මේ අහන්නේ. උපාසක අයියෝ වැඩක් නැහැ. රත්නයක් නේද? රත්නයක් වෙනවා කිව්වා, මණිකක් වෙනවා කිව්වා, බබලනවා කිව්වා එයා තැන් වල. හැබැයි එයා ඒකට පරිබාහිරව කටයුතු කළොත් එයා උපාසක චණ්ඩාලයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔබට කරන්න බොහෝ දේවල් තියෙනවා. දැන් මේ ටික කාලේනේ දැන් අවසන් අදියර අපි මේ යන්නේ. මේ අම්මලා හුඟක් ඉන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් විතර වගේ තමයි මේ තුන්වෙනි අවධියේ දැන් අපි ඔක්කොම හතරවෙනි අවධියේ 60 පැනපු අය නේද ඔක්කොම 60 පැනපු අය 60 පැන්න නම් ඉතින් බෑ ඒකනේ පෙන්ෂන් යවන්නේ මේ ඔය රජයේ සේවය කරන අය 60 පැන්නාම එයාට වැඩ කරන්න බෑ කියලා පෙන්ෂන් යවනවා විශ්‍රාම යවනවා ඒ කියන්නේ අපිටත් 60 පැන්නාම බෑ දැන් ඉතින් මින් එහා අපිට ආයේ ලැබෙන්න එකක් නැහැ දැන් වහ මේන් මිදෙන්න කටයුතු කරන්න ඕනේ මේ ගමන මැරිලා ඊළඟ ආත්මේ නිවන් දකින්න බෑ අපිට හරිද එහෙමනම් මොකද්ද අපි කරන්න ඕනේ දැන් මේ ආත්මෙන් නිවන් දකින්න බැරි නම් අපි මොකද්ද කරන්න ඕනේ හිතලා කියන්න ඕන එකක් මම මේ කිව්වේ හරි මහන්සි ගන්නවා ඒකට ඕන මං කියන්නේ ඒක නෙවෙයි දැන් අපි හිතමුකෝ අපි දැන් මේ ආත්ම භාවය ඉවර කළාම මේ අපිට නිවන් දකින්න බෑනේ කොහොමද දන්නෝනේ නේද එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ
දැන් මේ ඒ නිවන් දකින්න පුළුවන් ස්ථානය මොකද්ද? ඒ නිවන අවබෝධ නැත්නම් ධර්මය අවබෝධ කරගෙන නිවන් කියන මගට යන්න පුළුවන් ඒක කරන්න පුළුවන් ස්ථානය මොකද්ද? නෑ මං අහන්නේ. ඒ කොතනද අපි ඉන්නේ? දැන් හොඳම තැන නේද අපි මේ ඉන්නේ? මේ මනුස්සාත්ම භාවය. දැන් මේ මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවනේ අපිට. එතකොට මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ ඉඳන් තමයි ওই සමස්තය කරගන්න පුළුවන් වෙන එකම තැන. එතකොට ඒ තැන දැන් අපිට ලැබිලා ඒක ඊළඟට කරගන්න බැරි නම් අපි කරන්න ඕන ඒ තැන රැකගන්න එක නේද? ආරක්ෂා කරගන්න එක නේද? එහෙමනම් නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්නට අවශ්‍ය කටයුතු කරන එක. නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්නට කටයුතු කරන එක. හරිද? ඒකට නම් අපි මොනවද කරන්න ඕනේ? ඊට අදාළ පින්දහම් කරන්න ඕනේ. හිතන්න එපා මනුෂ්‍යාත්ම භාවය ඊළඟ ආත්මේ මේ මැරිලා ගිහිල්ලා දැන් අපි බොහෝ අය කියනවනේ අනේ මම නම් ඊළඟ ආත්මේ නම් මේ මෙහෙම මේවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔය සමහර නෝන මහතුරු කියනවා අනේ මගේ මහත්තයාම මට මහත්තයා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් ආයෙනම් මට මේ මිනිහා ලැබෙන්න මෙපා කියලා මම ප්‍රාර්ථනා. එහෙම කියන අය ඉන්නෝනේ. ඒ කියන්නේ මොකක් හින්දාද මේ? ඒගොල්ලෝ හිතාන ඉන්නවා ඊළඟ ආත්ම භාවයත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙයි කියලා. ලැබෙන්නේ නැහැ. මේක අතිශය දුර්ලභයි. අතිශය දුර්ලභයි. එතකොට මේ දුර්ලභම මනුෂ්‍යාත්ම භාවය අපි ලබලා තියෙනවා. මේක මේ අපි හිතන්නේ අපි මේ කල්ප ගානාවක් එක එක ආත්ම භාවවල වල සැරි සරලා මොනවා හරි කරපු කුසලයකට පිනකට අපි මේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවා. ඉතින් ඒකේ වටිනකම අපි මේ ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන අපි ඒක තේරුම් අරන් නැහැ. මිනිසත් බව පිරිහෙන වැඩ තමයි කරන්නේ. එතකොට අපිට මෙච්චර උතුම් ආත්ම භාවයක් ලැබිලා තියෙනවා නම් අපිට මොකද්ද කරගන්න ඕනේ? ඒ ලැබිච්ච ආත්ම භාවය ඒක රැකගන්න එකනේ. නේද? එහෙනම් ආරක්ෂා කරගෙන ලබන ආත්ම භාවයත් මිනිස්සෙක්ම වෙලා ඉපදෙනවමනේ කොහේ හරි. ඉපදෙනවමයි ආයි මේක ඉතින් ඉවර කියලා හිතන්න එපා. එක්කෝ බිත්තරයක් ඇතුලේ නැත්තම් මේ මව් කුසක් ඇතුලේ එහෙම නැත්තම් කුණු ගොඩක හරිද නැත්තම් ඉබේ කොහේ හරි එහෙම එනවා ඒක ආයෙ වෙනස් කරන්න බෑ. පුළුවන් තරම් මව් කුසක්ම මේ ලබා ගන්න. එතකොට අපි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් අපි මේ ධර්ම අවබෝධයත් එක්ක අපි ඊළඟ ආත්ම භාවය ලබන්නේ ඒ අවබෝධයත් පිටින්මයි ආය අමුතුවෙන් මුල ඉඳන් ලබා ගන්න බෑ. අපිට පෙර ආත්ම භාවයේ තියෙන පළපුරුදු ඒවත් එක්ක තමයි අපි මේ ඊළඟ ආත්ම භාවය ලබන්නේ. ඔව්. ඒකනේ එක එක්කෙනාට එක එක දැනුම් තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා යමක් කිව්ව ගමන් ෂණයෙන් අවබෝධ වෙනවා. ඇයි එයාට පෙර ඒව කරපු පුරුද්ද තියෙනවා. සමහරුන්ට මොනතරම් කිව්වත් වැඩක් නැහැ. ඇයි පෙර පුරුදු නැහැ. එහෙම. ඔව්. ඔව්. එතකොට එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ මනුස්සාත්ම භාවයේ රැක ගන්නට අවශ්‍ය කරන පින්දහම් කරන එක. ඒකට අපි ළඟ තියෙන පොඩි අඩු ලුහුඩු කන් ටික අපි අයින් කරන්න ඕනේ. අපි ගාව තියෙන ඔය ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා නම් වෛරය, ක්‍රෝධය, මානය, ඔය මදමානය ඔවා තියෙනවනේ මහ ගොඩක්. ඔය ඕවා ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. ඔය ටික අයින් කළාම අපිට පුළුවන් සම්මතයට මම කියලාත් ඔව් එහෙම දෙයක් නෑ. ඒක මහා ගැඹුරු ධර්මයක්. හරිද? ඒක ගැඹුරුම එකක්. ඒ ගැන වෙනම හිතන්න ඕන එකක්. මම මේ දල විදිහට කියන්නේ දල විදිහට අපි ඉතින් මේ தත්ත්වයෙන් මිදෙන්නට නම් මේ ඊළඟ ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්නට නම් අපි ළඟ තියෙන මේ පොඩි අඩුලුහුඩුකම් ටික අපි හදා ගන්නට ඕන. අපි හිතන්න එපා අපි අඩුලුහුඩුකම් නැහැ කියලා. ඔක්කොම අඩුලුහුඩුකම් තියන අය අපි මේ. තියන අය මේ අද පොඩ්ඩක් සම්බර වෙලා ඉන්නවා. බලන්නකො මේ සම්බර භාවය දැන් ඔබ ගෙදර ගියාම හෙට තියේදී කියලා. මං කියන්නේ ඒකෙන් අදහස් කරන්න එපා අසම්බරයි කියලා. හරිද? නමුත් මේට වෙනස් නේද? දැන් අද ඔබ දානේ ගත්තේ බොහොම සම්බර. අද ලුණු බැලුවේ නැහැ, ඇඹුල් බැලුවේ නැහැ, මිරිස් තරද බැලුවේ නැහැ. ඒ මොනවත් බැලුවේ නැහැ බොහොම සම්බර. හැබැයි හෙට ඔබ දානේ ගන්නකොට ගෙදර ගිහිල්ලා කෑම කනකොට ඔබ මෙහෙම සම්බරද? ඒ කියන්නේ අසම්වරට කනවා කියන එක නෙමෙයි. වැරදිට හිතන්න එපා. මේ වගේ නෙමෙයි ටිකක් වෙනස්. අද ඔබ දුවන්නේ හදන්නේ නැහැනේ. අද ඔබ බොහොම හිමින් යන්නේ. හැබැයි හෙට ඔබ ගෙදර ගියාම හෙට හදිස්සියකට දුවන්න උනොත් දුවනව නේද?
එහෙනම් අද නොදුවන්නේ ඇයි? අද සීලයක් සමාදන් වෙලා. එහෙනම් හෙට දුවන්නේ ඇයි? සීලය කැඩිලාද? නෑ. නමුත් අර මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක එහෙම තියෙනවා. ඒක වැරදි නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනස තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ඒ තැනදී ඒ විදිහත් මේ තැනදී මේ විදිහත් හැබැයි දිව්වට කමක් නැහැ. සීලය එහෙම කැඩෙන්නේ නැහැ දිව්වයි කියලා. හැබැයි අද සිල් සමාදන් වුණාම සම්මතයක් තියෙනවා දුවන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් කොහොමද දුවන්නේ නැහනේ. නේද? භික්ෂුන් වහන්සේ නමක් දුවන්නේ නැහැ. මොකද දිව්වයි කියලා භික්ෂුන් වහන්සේගේ සීල් කැඩෙනවද? නෑ. නමුත් ඒ සම්මතයක් තියෙනවා භික්ෂුවක් එහෙම දුවන්නේ නැහැ. එහෙම දිව්වොත් ඒක අශෝභනයි. අන්න ඒකයි තියෙන්නේ. නැතුව වෙන මොකක්වත් නෙවෙයි. එහෙමනම් අපි ළඟ තියෙන මේ අඩුලුහුඩුකම් ඔක්කොම දුරු කරලා අපි ලබන ආත්ම භාවයේ මනුෂ්‍ය ආත්ම භාවයක්ම ලබාගෙන ඒ මනුෂ්‍ය ආත්ම භාවයේ තුලින් තව තවත් කුසල් දහම් කරලා අපි අවසන් බලාපොරොත්තු වෙන නිවන් මගට මග ඉක්මන් කරගන්න කටයුතු කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් උපාසකත්වයේ පිරිහෙන ලක්ෂණ ටික හදාගෙන අපි හැමෝම 100%ක් හොඳම හොඳ උපාසකයෝ බවට පත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබට යමක් අහන්න තියෙනවද මේ මගෙන්? කාට හරි මොනවාක් ගැටලුවක් තියාගන්න එපා. වර බුදුහාඳුරන්ගේ දේශනාවේ තියෙන කොතනකවත් ධර්මයේ ශ්‍රවණය කරන්න එපාලු මම දන්නවා කියලා. මම දන්නේ නැහැ කියන තැන තමයි ඉඳන් තමයි ඕනම දෙයක් අහන්න ඕන. ඔව්. මම දන්නවා කියන තැන ඉඳන් අහපු ගමන් බන එතන මානෙ ඇති වෙනවා. මානෙ ඇති වෙච්ච ගමන් අර අවබෝධ අහන එක දරා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා මේ පුළුවන් තරම් මම දන්නේ